අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුෂාන්ත සිල්වා. මම උත්කලා රත්නායක මුලින්ම සිරස්තල. කොරෝනා නිසා වැසූ පාසල් ප්‍රාථමිකාංශ සහ පෙර පාසල් නැවත විවෘත කරන තීරණය සති දෙකකින්. වතුපිටිවල රෝහලේ කාර්ය මණ්ඩලයේ ආසාදිතයන් 10ක්. බන්ධනාගාර පොකුර 3000 පනි. බන්ධනාගාර තදබදය අවම කිරීමට තමාදුන් මාර්ගෝපදේශ නොසලකා හැරි බවට නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනා. That we are not responsible for the overcrowding in prison. පුරාවස්තු සංහාරකයින්ට දැඩි දඬුවම් පැනවීමට නීතිය සමාලෝචනය කරන බව රාජ්‍ය ඇමති සහතික වේ. අවසන් පන්දුවාරයේදී කොළඹ ජයග්‍රහණය උදුරාගත් ගාල්ල LPL අවසන් තරඟයට. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංගර් වෙතින්ම පමණයි. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් කරඹන්න. SLT වෙතින් ඔන්ලයින් ලර්නින් සහ ඔන්ලයින් වර්කින් සඳහා ඇදහිය නොහැකි ඩේටා දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම ඩේටා SLT වෙතින්. පවතින COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු 5 සිට හොදකලා කළ බව රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. කෙසේ වෙතත් තවත් ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු 5 සිට හොදකලා බවින් නිදහස් කෙරුණා. දවසේ පුවත. කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස අද පෙරවරු 5 සිට හොදකලා කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්ද අදාළවම 5 සිට හොදකලා කෙරුණා. ඒ වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදුව ප්‍රදේශ, වත්තල පොලිස් වසමේ වැලිකඩමුල ග්‍රාම නිලධාරී වසමේ දුවේවත්ත ප්‍රදේශ, පෑලියගොඩ පොලිස් වසමේ පට්ටියමුල ග්‍රාම නිලධාරී කොට්ටාසයේ රෝහණ විහාර මාවත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුඩුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ප්‍රදේශ, නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර, කත්තොට පාර සහ හිද්‍රා මාවතට ඇතුළු වන ප්‍රදේශයයි. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් අද අලුයම 5 සිට හොදකලා කෙරුණා. ඒ බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වේයන්ගල්ල නැගෙනහිර සහ වේයන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරී වසම් සහ කොඩා හිනටියන්ගල ග්‍රාම නිලධාරී වසමේ මරිකාර් වීදියයි. කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RG සිංහ බහුමාතා සඳහන් කළේ හිනටියන්ගල මරිකාර් ප්‍රදේශයේ සියලු දෙනාගේ PCR පරීක්ෂණ හෙට සිදු කිරීමට නියමිත බවයි. අලුතින් හොදකලා කරපු ග්‍රාම සේවක වසම්වල වීදිවල මහල් නිවාස සංකීර්ණවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබ නිරන්තරයෙන්ම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කළොත් තාකෙටි කාලයකින් ඔබේ මහල් නිවාසය උදකලා බව ඉවත් කරන්න පුළුවන්. මෙවර උත්සව සැමරීම, මෙවර අලුත් අවුරුදු සැමරීම හැම විටම පවුලේ අයට විතරක් සීමා කරලා උදකලාව සමරන්න. දුම්රිය බස්රිය ආශ්‍රිතව අපි අනිවාර්යෙන්ම සිවිල් ඇඳුමින් සැලසුණු පොලිස් නිලධාරීන් ඉදිරි කාලයේදී යෙදවීමට බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාතේ සේවය කරන බස්නාහිර පළාතේ తాවකාලික පදිංචි අය තමන්ගේ ප්‍රදේශවලට යනවා නම් ඒ සෑම විටම නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම, සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව කටයුතු කරමින් ගමන් කරන්න ඕන. මේ අතර කොළඹ මහනගර සභා සීමාවේ ඇති මහල් නිවාස කිහිපයක් අද පෙරවරු 5 සිට හුදකලා බවින් මුදා හැරි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව කොළඹ නගරයේ ග්‍රෑන්ඩ් පාස් සිරිසඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය, ග්‍රෑන්ඩ් පාස් සිරිමුතු උයන, මාලිගාවත්ත ලක්හිරු සෙවන දුම්රිය මහල් නිවාස සහ බොරැල්ල සිරිසර උයන අද මෙලෙස හුදකලා බවින් ඉවත් කෙරුණා. ඒ අනුව එම මහල් නිවාස පරිශ්‍රද පෙරවරුවේදී සුනේමේ අයුරින් තම ප්‍රදේශයේ මාස 2ක් පුරා හුදකලා කර ඇති බව පවසමින් බොරැල්ල වනාතමූල හාල්ගහ කුමරු ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා. පසුව බොරැල්ල පොලිසිය ස්ථානාධිපතිවරයා මැදිහත් වී පිරිස විසිරුවා හැරියා. අපි නෙමෙයි තීරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ෂෙඩියුල් කරලා එවන්න. එතකොට මට දැන් මම කතා කළා මෙහෙ MOH එකත් එක්ක. ඒගොල්ලෝ කිව්වා ඊළඟට ඇන්ටිජන් පරීක්ෂණ ඔයගොල්ලෝකට තියෙනවා 1000ක්වත් අඩු වෙවන්න ඕන කිව්වා. අද අපි කරනවා සහස්පුර 250 PCR. PCR නෙමෙයි ඔයගොල්ලෝ කරන්නේ ඇන්ටිජන් පරීක්ෂණය කරලා එතකොට අපිට මේ පැය බයක් අතට අපිට රිසල්ට් එක දෙනවා. ඒ ආවම තමයි අපි තීරණය කරන්නේ මේක ලොක්ඩවුන් එක අරනවද නැද්ද කියලා. මේක තේරුම් ගන්න ඕනේ. හරිද?
මේ අතර ගාල් අධ්‍යාපන කොට්ටාසයේ සියලුම පාසල් අද සිට 18 වන සිකුරාදා දක්වා තවදුරටත් වසා තැබෙන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එමෙන්ම COVID-19 ව්‍යාප්තියත් සමග වසා දැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 45න් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලයිමගල් විද්‍යාලය හැර සිසු පාසල් 42 අද සිට යලි විවෘත කෙරුණා. කෙසේ වෙතත් අප වාර්තාකරුවන් සඳහන් කළේ ළමුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි. මහනුවර කලාපයේ අධ්‍යාපන බලධාරීන් සඳහන් කළේ පාසල් සිසුන්ගේ පැමිණීම අද 16%කට ආසන්න මට්ටමක පැවති බවයි. දෙවෙනි ප්‍රදේශ රැසක සාමාන්‍ය පරිදි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් මෙලෙස අදහස් පළ කළා. පාසල් 10164න් පාසල් 5300ක් විවෘත කරලා තියෙනවා. දැන් මේ ආකාරයෙන් විවෘත කිරීමට අදාළව කිසිම සැලැස්මක් නැහැ. අද බැලුවම මානුවර නගරේ විද්‍යාර්ථ විද්‍යාලය ළමයි 11 දෙනයි. සිල්වෙස්ටර් විද්‍යාලය 10යි. සුමංගල විද්‍යාලයේ ළමයි 16යි. උසස් බාලිකා විද්‍යාලයේ එක ළමයෙක්වත් නැහැ. ඒ වගේම මාතලේ ගත්තත් ඕකයි. මුලින්ම දෙමව්පියෝ තුළ විශ්වාසයක් ඇති නොකර තමයි මේ මධ්‍යම පළාතේ පාසල් ආරම්භ කරලා තියෙන්නේ. ඒකයි මේකට හේතුව. අද අපේ රටේ තත්ත්වය තමයි අපේ දූ දරුවන් විශ්වාසය ගොඩනගාගෙන තිබෙනවා පාසල් වලට යෑමට. අද වන විට මුළු දිවයිනම ගත්තොත් ඒ ප්‍රතිශතය දැන් 52% ඉක්ම වෙමින් පවතිනවා. ගුරුවරුන්ගේ පැමිණීම 77%යි. ඒතර අපි ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ පාසල් විවෘත කිරීම සම්බන්ධ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට සියලු දෙනාගේම නොමසුරු සහයෝගය අපිට ලබා දෙන්න කියලා. ඒක කිසිේ දේශපාලනීකරණයට ලක් විය යුතු දෙයක් නෙවෙයි. ප්‍රාථමික පාසල්, උපකාරක පන්ති සහ පෙර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් පළ කළා. මේ මාසයේ අවසානයට පෙර අපි බලාපොරොත්තු වෙනවා පෙර පාසල් යලි ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් කිරීම. 1 සිට 5 ශ්‍රේණියේ පන්ති පටන් ගැනීම පිළිබඳ තීරණයක් අපි එන සති 2 තුළ ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සමාජ දුරස්ථභාවය හා අනෙක් සෞඛ්‍ය ආරක්ෂක පියවරවලට යටත්ව රටේ පුළුවන් තැන්වල උපකාරක පන්ති ජනවාරි මාසය තුළ ආරම්භ කිරීමට ඒ දිනවකවානු නිශ්චිත වශයෙන් එන සති 2 තුළ ප්‍රකාශයට පත් කිරීමට අපි තීරණය කරනවා. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ කලා කටයුතු සහ විවාහ මංගල උත්සව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සංගීත ශිල්පීන්, නර්තන ශිල්පීන් ඇතුළු කලාකරුවන් සහ හෝටල් හිමිකරුවන් පිරිසක් අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හමු වුණා. මේ අපි කතා කරන්නේ අපේ ශාස්ත්‍රයේ එදිනදා කරන විවාහ මංගල උත්සව පවත්වන්න අවශ්‍ය ප්‍රතිපාදන සලසලා දෙන්න කියන එක. දැනට 50 දෙනෙක්ට තමයි අවසරය දීලා තියෙන්නේ. ඉතින් 50 දෙනෙක්ට වෙඩින් එකක් කරන්න ගියාම මේ සංගීත කණ්ඩායමක්වත් නර්තන ශිල්පියෙක්වත් පෙර වාදන ශිල්පියෙක්වත් කාවත් මේ වැඩවලට අවුල් කරගන්න. දවසේ පුවත කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදාදෑත් සෝදන්න. පැන්වේශයා පැන්කුව සැපවින්ම ශ්‍රී ලංකයයි. පෑලියගොඩ නව මැනින් වෙළඳපොලේ තොග වෙළඳාම් කටයුතු අද පස්වරුවේ ආරම්භ වුණා. කෙසේ වෙතත් උඩරට එළවලු ගොවීන් චෝදනා කරන්නේ නව මැනින් වෙළඳපොළ විවෘත කර තබන වේලාව අනුව තම අස්වනු ප්‍රවාහනය කළ නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි. පිටකොටුව මැනින් වෙළඳපොළ කොවිඩ් ව්‍යාප්තියත් සමග පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා වසා දැමුණු අතර එය තොග වෙළඳාම සඳහා අද යලි විවෘත කෙරුණේ දින 52කට පසුවයි. ඒ අනුව පෑලියගොඩ විවෘත කෙරුණු නව මැනින් වෙළඳපොළට පැමිණි පළමු ලොරි රථය පිළිගනු ලැබුවේ මෙලෙසින්. පිටකොටුවේ පිහිටි පැරණි මැනින් වෙළඳපොළ තොග වෙළඳාම සඳහා විවෘතව පැවතියේ අලුයම 4 සිට උදෑසන 10 දක්වායි. නමුත් මැනින් වෙළඳපොළ පෑලියගොඩ ස්ථාපිත කිරීමත් සමග ඒ විවෘත කරන වේලාව පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා වෙනස් කර තිබෙනවා. මේ හේතුවෙන් Taman දැඩි අපහසුතාවට පත්ව ඇති බව උඩරට එළවලු ප්‍රවාහකයින් හා ගොවීන් පවසනවා. ඊයේ ඉඳලා පෑලියගොඩට අපිට 4ට ප්‍රවාහනය සඳහා ඇතුල් කරන්න කියනවා. ගොවියන්ගේ බඩු ඔක්කොම අපිට ලැබෙන්නේ සවස 4ට. ගොවියට සාහනයක් වශයෙන් තමයි අපි ඉල්ලන්නේ අපිට පාන්දර 2ට බඩු ආන්න දෙන්න. හවස 4ට අරිනවා කියන එක ක්‍රියාත්මක වුණොත් එහෙම කීයරවත් නැවුම් එළවලුවක් නම් කොළඹ මැනින් මාර්කට් ලැබෙන්න සලසන්න වෙන්නේ නැහැ. අපි පාට බහින්න උනත් ලකරැස්ති වෙලා මේ කටයුත්ත බැස්සේ. ඒ අනුව අපි ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වෙනවා. එළවලු නම් අපි වෙනදා වගේ ගෙන්නුවේ නැහැ. හේතුව මොකද මේක අලුත් අත්දැකීමන්නේ. උදේ 6ට ටෝච් ගාගෙන කරන්න කොටු වලට ගිහින් අපිට මේක කාලෙන් සතියක් එකමාරක් යයි මේව හරිගස්සගෙන තැනකට එන්න. සවස විවෘත කිරීම තුලින් අපි බලාපොරොත්තු වුණේ මේ කොවිඩ් වසංගතයෙන් වැළකීමට සීමා සහිත කාලයකට. අපි ඉල්ලා හිටිනවා අමනාපයකින් තොරව පැරණි ව්‍යාපාරිකයන් නැවත මේ ස්ථානට එන්න. වේයන්ගොඩ මීගොඩ වැලිසර ඒ වගේම නාරායන්පිට රාත්‍රී වෙළඳ පොළවල්. එවනම් මේ කොහොමද මේ එළවලු ගෙනාවේ? කිසිම
නරක වීමක් නැහැ. ඒක අපි කියනවා ඕන කෙනෙකුට ඔප්පු කරන්න කියලා. හොඳම එළවලු අද උදේ පාන්දර ගලවන එළවලු 12 වෙනකොට එම්පිටත් උනත් පැය 7ක් විතර කාලයකදී මෙතන ළඟා වෙන්න පුළුවන්. මේ අතර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාරායන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී වෙළඳුන් සමග සාකච්ඡාවක නිරත වුණා. දැන් අද බැලුවම එළවිල මිල ඉතාම ඉහළයි. මන්දාරන් නුවර එහෙම නැත්නම් නුවරඑළියගේ ගොවියගේ අද ලික්ස් කිලෝ එක ගත්තාම ගෝවා කිලෝ එක ගත්තාම රුපියල් 20යි 25යි. හැබැයි ආර්ථික මධ්‍යස්ථානට උන මේකට 70යි 75කට ගිහිල්ලා තියෙනවා. අතරමැදියෙක් 100ට 100ක ලාභයක් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා කෙලින්ම ගොවියගෙන් එළවලු ටික මිලදී ගෙනගෙනලා ආර්ථික මධ්‍යස්ථානට ලබා දෙන්නයි අපි යන්නේ. අපිට මෙහෙම කරොතින් මේ මිලේ 150ක් අඩු කරන්න පුළුවන්. ඒ නිසා අපි ලබන සතියේ ඉඳලා මේ මිල පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර COVID-19 හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මාළු වෙළඳපොළද තොග වෙළඳාම සඳහා අනිද්දා අලුයම 2 සිට විවෘත කිරීමට නියමිතයි. දේවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අමාත්‍යාංශ ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මාළු වෙළඳපොළ මෙලෙස අනිද්දා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව අද 3000 සීමාව ඉක්මවා ගියා. මේ අතර අද දිනේ නව COVID-19 ආසාදිතයින් 356 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 33000 සීමාව ඉක්මවා ගියා. අද දිනේ COVID-19 ආසාදිතයන් 356 දෙනෙකු මෙරටින් හඳුනාගත් අතර ඉන් 54 දෙනෙක් වාර්තා වී ඇත්තේ බන්ධනාගාරවලින්. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 33146ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 516 දෙනෙකු අද සුවය ලබා ඇති අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 24309ක්. ඊයේ දිනේ COVID-19 ආසාදිතයන් 655 දෙනෙකු හඳුනාගත් අතර ඉන් වැඩිම සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එය 444ක් වූ අතර ඉන් 349 දෙනෙක්ම වාර්තා වී ඇත්තේ කොළඹ මහනගර සභා සීමාවෙන්. ඒ අනුව බොරල්ලෙන් 156ක්, මට්ටක්කුලියෙන් 53ක්, කොම්පඤ්ඤ වීදියෙන් 49ක්, බ්ලූ මැන්ඩල් ප්‍රදේශයෙන් 18ක්, මරදානෙන් 15ක් සහ එම මහනගර සභා සීමාවට අයත් සෙසු ප්‍රදේශවලින් 58ක් ලෙස ආසාදිතයන් වාර්තා වුණා. මේ අතර කොරියානු තානාපති කාර්යාලය මගින් කොළඹ මහනගර සභාව වෙත මුවාවරණ 18000ක් පිරිනැමීම අද සිදු කෙරුණු අතර එම අවස්ථාවට එක්වමින් නගරාධිපති රෝසි සේනානායක මහත්මිය අදහස් පළ කළා. අපිට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොට කොවිඩ් පාලනය කරගෙන යාමට. මධ්‍යම රජයෙන් අපිට විශාල සහායක් ලැබිලා තියෙනවා. දෙසැම්බර් මාස නත්තල් මාසයේ බොහෝ විට බොහෝ දෙනෙක් සැරිසරනවා නම් කරුණාකරලා සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව කටයුතු කරන්න ජීවත් වෙන්න. මේක නැවත වාරයක් වපුරන්නවත් මේක තුන්වෙනි රැල්ලක් බවට පත් කරන්නවත් අපි කටයුතු නොකළ යුතුයි. රජයටවත් කොළඹ නගර සභාවටවත් වෛද්‍යවරුන්ටවත් සෞඛ්‍ය අමාත්‍යාංශයටවත් ඇඟිලි දික් කරන්නේ නැතුව අපි අපේ වගකීම හරියාකාර කරමුයි කියන එක මම මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ මහනගර සභා සීමාවේ කොවිඩ් ව්‍යාප්තිය අඩුවීමක් දක්නට ලැබෙන බව එම මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා පවසනවා. වැඩිම රෝගීන් වාර්තා වුණේ උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශවලින්. එම ප්‍රදේශවලින් රෝගීන්ගේ වාර්තා වීම මේ වන විට අඩු මට්ටමකට පත් වෙලා තියෙනවා. කොළඹ නගරය තුලින් PCR පරීක්ෂණ 1500ක් විතර සිදු කරලා අපිට හොයාගන්නට පුළුවන් වෙලා තියෙන්නේ 120ක් 140ක් වගේ අතර ප්‍රමාණයක් තමයි දිනපතා ආසාදිතය. කොළඹ තත්ත්වය යහපත් බවට පත් වෙමින් පවතිනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 27 දෙනෙකුම වාර්තා වී ඇත්තේ වත්තල මාබොල ප්‍රදේශයෙන්. ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කයෙන් 41 දෙනෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 22 දෙනෙක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 19 දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වුණා. ඉතිහාසය තුළ දවසකට වාර්තා වෙච්ච වැඩිම රෝගීන් ගාන, දවසකට වාර්තා වෙන වැඩිම මරණ ගාන මේ දිනවල සිදුවෙමින් තියෙනවා. අනාගතයේ සුබදායිද කියලා කවුරු හරි අහුවොත් එහෙම නෑ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අංගවල තියෙන්නේ මේ තියෙන තත්ත්වය ජනවාරි දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි කියලා අනතුරු අංගවීම කරලා තියෙනවා. දල වශයෙන් දවසකට රෝගීන් 700ක් 750ක් වගේ ප්‍රමාණයක් ලංකාව ඇතුලෙන් වාර්තා වෙන තත්ත්වයක් ගිහිලා තියෙනවා. මේක දැන් සති දෙකකට කලින් දත්ත බැලුවොත් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ලෝකෙට සමානුපාතිකව අපේ අවදානමත් දවසින් දවස වැඩි වෙමින් තියෙනවා කියන එක තමයි අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒතකොට ලංකාවේ අවදානම කේන්ද්‍රගත වෙලා තියෙන බස්නාහිර පළාතට. ඒ කොළඹින් වාර්තා වෙන රෝගීන්ගෙනු 80%ක් වාර්තා වෙන්නේ කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ. මේ පාලනය තුල තියාගන්න පුළුවන් කියලා පෙන්눔 කරන දර්ශක තමයි ඒක. මෙන්න මේ කියන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන තමයි අපි කටයුතු කළ යුත්තේ. ඒ කියන්නේ කොළඹ නගර සභාව හොඳින් කළමනාකරණය කර ගැනීම. ඊපස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත යුතු ප්‍රශස්ත තීන්දුව తీරන ගැනීම, බස්නාහිර පළාත සම්බන්ධයෙන් හරි තීන්දුව తీරන ගැනීම, අනිත් පළාත් 8ටම රෝගය ව්‍යාප්ත වෙන එක යම් මට්ටමකට පාලනය කරන්න හේතු වෙනවා. නව කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 152ක් දක්වා ඉහළ ගියා. නව ආසාදිතයන් 122 දෙනෙකු හඳුනා ගැනීමත් සමග බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 3087ක් දක්වා ඉහළ ගියා. මේ අතර වතුපිටිවල මූලික රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා අද පස්වරුවේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී එම කාර්ය මණ්ඩලයේ තවත් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඊයේ දිනේ ලද PCR පරීක්ෂණ වාර්තා අනුව රෝහලේ 10 වෙනි වාට්ටුවේ සේවය කළ හෙද නිලධාරීන් දෙදෙනෙකුට සහ පවිත්‍රතා අංශ සේවකයින් දෙදෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වුණා. ඒ අනුවම රෝහල් කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු මේ වන විට වෛරසයට ගොදුරු වී තිබෙනවා. මේ අතර අවිස්සාවේල්ල සීතාව කපනෑන සැකසුම් කලාපයෙන් නව ආසාදිතයින් 41 දෙනෙක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම කලාපයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගියා. නව ආසාදිතයින් වාර්තා වී ඇත්තේ හංවැල්ල, දෙහියෝවිට, ඇහැලියගොඩ සහ රුවන්වැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස් වලින්. ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් 9 දෙනෙකු රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර මේ දක්වා එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 250කට ආසන්නයි. මේ අතර කුරුණෑගල වැල්ලව සීරාදුන්න ගම්මානයේ පුද්ගලයන් 18 දෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මාර්ගෝපදේශක කඩ කරමින් ඒගොල්ලන්ගේ පාටියක් තිබ්බා. ඒක මල්වරීමේ පාටියක්. ඒකට ගමේ ලොකු සංඛ්‍යාවක් සහභාගී වෙලා අපි 118ක් නිරෝධායනය කරලා ඒකෙන් 18ක් අද පොසිටිව් වෙලා ඉන්නවා. ලොකු ප්‍රතිශතයක්. මේ 18ෙම තියාගන්න ඕන නිසා අපි ඊයේ එනවුන්ස් කරලා කිව්වා ජනතාවට සංචාරණය සීමා කළ ගමේම ඉන්න තවත් ආශ්‍රිතව ඉන්නවාද කියලා හොයාගන්න. මේ අතර වාරියපොළ රමුක්කන ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකුගේ මාමණ්ඩිය හදිසියේ මිය ගොස් ඇති අතර ඔහුගේ දේහය වාරියපොළ ප්‍රාදේශීය සභාවේ ලොර් රථයක් මගින් රෝහල වෙත රැගෙන ගියා. මේ අතර පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් සොය ලැබූ රෝගීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනේදී වාලච්චන පොලිසිය මගින් පුනානි COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙයින් 30 දෙනෙක් කොළඹ කොම්පාඤ්ඤ වීදියේ ප්‍රදේශීය පදිංචිකරුවන්, එක් අයෙක් මස්කෙලිය ප්‍රදේශීය පදිංචි අයෙක්. ඔවුන් විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබූ උපකරණ රැසක් සොරකම් කරගෙන ප්‍රතිකාර ලබා පිටව යන අවස්ථාවේ ඒවත් රැගෙන යාමට උත්සාහගත දරපු අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. මේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් 4 දෙනා වාලච්චන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර COVID-19 වෛරසය වැළඳී සිදුවන මරණ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් පුද්ගලයෙකු මාලිගාවත මහල් නිවාස සංකීර්ණයේ ජල ටැංකිය මත නැග විරෝධතාවක නිරත වුණා. පොඩි ඔළුවේ ආබාධිතයක් තියෙනවා. ඒකයි ආයෙම වෙලා තියෙන්නේ. මානසික රෙඩි කියලා නම් මොකක්ද? කලින්. ගෙවල් තියෙන්නේ? මාලිගාව. ඔවුන්ට ආරක්ෂාවක් තියනවා නම් ඒක සිකියුරිටි කෙනෙක් කියන නගින්න බෑනේ. නගින්න බෑ. මේක දොරවල් කඩලා අකුසන්නයි කඩලා ගලවගෙන ගිහිල්ලා මේව විනාශ කරලා තියෙනවා. පොලිසිය මැදිහත් වීම පුද්ගලයාව ජල ටැංකියෙන් පහළට ගෙන අත්අඩංගුවට ගත්තා. මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අපි මේ ආයතන තුලත් රෝගීන් වාර්තා වීමේදී අපි දකින දෙයක් තමයි ආයතනයට එනකොට අත හොදගෙන එනවා, ඊට පස්සේ මුඛාවරණයත් පැළඳගෙන ඉන්නවා, එකට එකතු වෙලා කන්න ගියාම අර තිබිච්ච ඔක්කොම සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වය නැති වෙනවා. අපි ආයතන කිහිපයකම රෝගීන් වාර්තා වීමේදී දැක්කේ මේ රෝගීන් ආසාදනය වෙච්ච අවස්ථාව විදියට ඒ වගේ එකට එකතු වෙලා කන තැන. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී නිවාඩු කාලයේදී විනෝදචාරිකා යෑම, උත්සව පැවැත්වීම අඩු කරන්න. විශේෂයෙන්ම බස්නායක පළාතෙන් වෙනත් පළාතකට ගියාට පස්සේ ඕනෑම පළාතකින් ඕනෑම පළාතකට යනවා නම් ඒ ගියාට පස්සේ අපි නිතරම එහෙ මෙහෙ ඇවිදින්න නැතුව නිවසටම වී සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ රට තුළ මේ පහුගිය ජනවාරි මාසයේ ඉඳන් අපි ලංකාවේ කරපු PCR පරීක්ෂණ ප්‍රමාණය මිලියනයකට අධිකයි. මාලදිවයිනේ බාර අරන් තියනවා කියලා කියනවා මේ කොරෝනා සම්බන්ධයෙන් මුස්ලිම් දේවයන් භූමි දානය කිරීම සඳහා. ඒ දෙයක් පිළිබඳව අපිට නිල වශයෙන් වාර්තා වීමක් නැහැ. ඒකින්ද මතයක් ප්‍රකාශ කරන්න අමාරුයි. ඒ වගේ දෙයක් තියෙනවා නම් රජයක් විසින් රජයකට දැනුම් දීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයේදී අපි දැනුම් ගන්න ලැබෙවි හැම දෙයක් තියෙනවා. මේ දිනවල කතිකාවතක් යනවා මේ දිවයින පුරාම අදාළ වෙන පරිදි ඇඳින නීතිය පනවන්න. තාම එහෙම තීරණයක් අරගෙන නැහැ. අපිට පේන කාරණයක් තමයි මේ නිදන්ගත රෝග සහ කොවිඩ් මරණ අතර සම්බන්ධයක් තියෙන බව. අවුරුදු 65ට වඩා වැඩි පුද්ගලයින්ගේ සෑහෙන ප්‍රමාණයක් මේ මියගිය අය අතර සිටිනවා. මේ කාලය තුල දුම්පානයේ වැඩිවීමක් අපි දක්නට ලැබෙනවා. මේක අතිශයින් නරක තත්ත්වයක්. ඒ තත්ත්වෙ නිදන්ගත රෝගවලට නරක විදියට බලපානවා වගේම COVID-19 රෝගයටත් නරක විදියට බලපානවා. මේ COVID-19 කියන රෝගය අද හෙට තුරන් වෙන්නේ නැහැ. අපිට රෝගී තත්ත්වයක් එක්ක දිගටම ජීවත් වෙන්න වෙනවා. සමහරවිට අවුරුද්දක් හමාරක්. ඒ තමන්ගේ යහපත් සෞඛ්‍ය පුරුදු නැවත අපි ආරම්භ කරන්න ඕන. මෙතර COVID-19 වෛරසයේ මැඩලීම සඳහා දේශීය වෛද්‍ය සෙනරත් ජයසූරිය බණ්ඩාර මහතා විසින් නිපද වූ කපනිමා චූර්ණය නම් ඖෂධය දේශීය වේදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා වෙත පිළිගැන්වුණා. මම තමයි යටියන්තොට මහ වේද මහත්තයා කියන වේද මහත්මයා. මාරාන්තික වෛරස් මේ පෙනහළු වලකින් උගරකින් බැඳෙන විවිධ වර්ගයේ හදන වෛරසයක් හෝ ඒවා හැදිච්ච එකක් හෝ ඒවා සියලුම දේවල් මේක සෝ වෙනවා කියලා පුරාණ පුස්කොළ පත්වල සඳහන් වෙලා තියෙනවා. අන්නේ බේතත් මම මේ හදලා තියෙන්නේ. මේම වෛරසයේ ගතු අයටත් මේ රෝහල් වල දීලා පරීක්ෂා කරලා බලන්න. දේශීය වෛද්‍ය ක්‍රමය ගැන අධ්‍යයනය කරන්නේ බටහිර වෛද්‍ය මූලධර්ම වලට අනුකූලව.
ඉතින් එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් හැබැයි ඔවුන්ගේ පැත්තෙන් කරන්න ඕන කාර්යය තා සාර්ථකව සිදු කරන දේශීය වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු ගන්නවා. විවිධ ප්‍රතිකාර ක්‍රම රාශියක් ඉදිරිපත් කරලා තිනවා. දැන් තවත් විද මහත්තුරු කියලා තිබ්බ මේ සාදික්කා මීපැණි ශරීර වලට අහිතකර වෙන්න පුළුවන් කියලා එක එක්කෙනාට එක එක මත තියෙන්න පුළුවන්. හෙළ වෙදකමේ තියෙන අධ්‍යහෙත් වර්ග යුරෝපයේ හදන එන්න තරම් ආසාදිත තත්ත්වයක් නැහැ. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මියද දේශීය ඖෂධ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කොරෝනා වෛරස් එකට මේ ආයුර්වේද බේත් හොඳද නැද්ද කියන පර්යේෂණ වලින් අපි තහවුරු කරගන්නක හොඳද නරකද කියලා අපිට කියන්න බෑ. ඒක ජනතාවට අයිතිය තියෙනවා තමුන්ට කැමති බේත පානය කරන්න. හැබැයි මේක කොරෝනා වලට හොඳයි කියන කොහෙවත් තහවුරු වෙලා නැහැ. එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් දේශීය ඖෂධ පිළිබඳ අදහස් පළ කළා. ඒ නිසා මම හිතන්නේ අපි ඉතා විවෘත මනසකින් මේ වෙලාවේ බලන්න ඕනේ මේ සියලු ක්‍රමයන් ගැන අපිට සුබ ප්‍රතිඵලයක් එන්න අවස්ථාවක් තියෙනවා. එහෙම වුණොත් ලංකාව ලෝකේ හොඳ තැනකට එන්නත් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට මේවා අව탁සීරු කරලා මේවට hina වෙලා කරන එක නම් මම අනුමත කරන්නේ නැහැ. තමා ලබා දුන් උපදෙස් සහ මාර්ගෝපදේශ පොලිස්පතිවරයා විසින් ක්‍රියාවට නැංවූයේ නම් බන්ධනාගාර තුළ තදබදය අවම කර ගැනීමට හැකියාව තිබූ බව නීතිපති දප්පුලද ලිවේරා මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ නීතිපති දෙපාර්තමේන්තුව සඳහා ඉදි කළ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය ආසන්නයේ ඉදිකරුණු නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද පැවැත්වුණේ අධිකරණ අමාත්‍ය අගවිනිසුරු සහ නීතිපති ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. Good countries in the world have about 200 judicial officers for 1 million people. Middle income countries have about 65-68. Even India have 20 judges. Unfortunately, Sri Lanka has 15 judges per 1 million population. So we have decided as a government, we must make it at least double the number within the next 5 years. My effort is to make it in 3 years. So it's the first step that we did it from the Supreme Court and the Court of Appeal. When I made a presentation along with our team on the virtual hearing, they were very receptive. I hope we will have e-hearing in the superior courts probably coming January on. One great thing is the government is fully supportive. Every proposal which I brought before them had been approved. I know somebody was just showing this and saying that when I tried totally on bona fide, this thing just to accommodate superior court judges in the ministry and move out, saying that this building is there, it seems, belongs to Justice Ministry, and when I have a building here, I have tried to go somewhere else. That is how politics is, unfortunately. I have advised the police on an umpteen number of occasions during this pandemic to reduce the overcrowding in prisons. I gave advice in April, strict, precise guidelines, and for reasons which are unknown to me, those guidelines, those instructions were not implemented by the IGP. Then again, I was asked to advise the police to reduce the overcrowding in prisons in late November, and that has been implemented. But unfortunately, this situation may not have been as grave if my advice was carried out in April. I thank the minister for intervening in November. So we have done our job, and we are not responsible for the overcrowding in prison. To the contrary, I have taken all steps and measures to reduce the overcrowding. ආසාත්මිකතා මතුවීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින පුද්ගලයන් ඇමරිකාවේ ෆයිසර් එන්නත ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් අනිවාර්යෙන් ලබාගත යුතු බව ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිවේදනය කරනවා. එම එන්නත ලබාගත් බ්‍රිතාන්‍ය වැසියන් පිරිසකට දරුණු ආසාත්මිකතා මතුවීම හේතුවෙන්. මේ අතර චීනයේ සිනොවෙක් එන්නත තම රට තුළ භාවිතය සඳහා බහරේනය අනුමැතිය ලබා දුන්නේ එම එන්නත සඳහා අවසරය ලබා දුන් ලොව පළමු රට බවට පත්වෙමින්. කොවිඩ් මර්ධනය සඳහා මාස 11ක් වැනි කාලයක් තුළ නිෂ්පාදනය කළ කොවිඩ් මර්ධන එන්නත් අතුරින් 95% සාර්ථකත්වයක් පෙන්නුම් කළ ඇමරිකාවේ ෆයිසර් එන්නත ලොව පළමුවරට භාවිතයට ගත්තේ බ්‍රිතාන්‍යයයි. ෆයිසර් එන්නත ලබා දුන් බ්‍රිතාන්‍ය වැසියන් කිහිප දෙනෙකුට දරුණු ආසාත්මිකතා මතුවීම හේතුවෙන් ෆයිසර් එන්නත සම්බන්ධයෙන් ලොව බොහෝ දෙනාගේ දැඩි අවධානයට යොමු වුණා. ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිවේදනය කරන්නේ ආසාත්මිකතා මතුවීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින පුද්ගලයන් ෆයිසර් එන්නත ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවයි. ෆයිසර් එන්නත ඇමරිකානුවන්ට ලබා දීම අද ආරම්භ වූ අතර ප්‍රාන්ත රැසකට එන්නත් ප්‍රවාහනය සිදු වූයේ මෙලෙසයි. එවන් පසුබිමක චීනයේ සිනෝවෙක් සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් මර්ධන එන්නත භාවිතය සඳහා ලොව පළමු වරට බහරේනයේ අනුමැතිය ඊයේ හිමි වුණා.
ඒ ආසාත්මිකතා මතුවීම හේතුවෙන් එම එන්නතේ සායනිකත් හදා බැලුම් පේරු රාජ්‍ය අත්හිටව ඇති පසුබිමකයි. මේ අතර COVID-19 ඇතැම් ආසාදිතයින්ගේ රුධිරයේ ප්‍රතිදේහ මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අවදානම් තත්ත්වයක් මතුවිය හැකි බවට අමරිකානු අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙනවා. ඔවුන් සඳහන් කරන්නේ ශරීරයේ වෙනත් ප්‍රතිදේහවල මට්ටම ඉහළ යාම හේතුවෙන් කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ සඳහා ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොවීමෙන් කොවිඩ් රෝග ලක්ෂණ දීර්ඝ කාලයක් පැවතීම සහ මොළය අක්මාව වැනි ඇතැම් අවයවවලට හානි සිදුවීමේ අවධානමක්ද පවතින බවයි. මේ අතර දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන ස්වාසිලන්තයේ අග්‍රාමාත්‍ය ඉම්රෝස් දමිනි කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා. මේ අතර ජර්මනියෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතින් ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් නත්තල් සමයේ එරටට දැඩි සංචරණ සීමා පැනවීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට උසස්වීම් ලබා දීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේ ඔවුන්ට අවශ්‍ය පරිදි දේශපාලන පරිගැනීම් සිදු කර ගැනීමට බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. එමෙන්ම පසුගිය රජයේ සමයේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙය වූ බව අමාත්‍ය සී.බී. රත්නායක මහතාද චෝදනා කළා. පාර්ලිමේන්තු ජෝක් කියලා චිත්‍රපටයක් තිබ්බා. ඒකේ ප්‍රධාන නළුව කවුද? ඔහු පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔහු පාර්ලිමේන්තුවේ ඉද්දී අධිකරණයට අපහාසය උපහාසය දක්වමින් කටයුතු කරපු ආකාරයත් ඒ වගේම පෞද්ගලික පළගෙනීමේ අරමුණ කරා යන්න FCID කියන විෂයපතේ යොමු කරමින් කටයුතු කරපු ආකාරය අපි සියසින් දැක්කා. අඩත්ැට්ටම් වලට ලක් වුණා. ඒ වගේම කිසිම වග විභාගයක් නැතුව අර්ලියගහ මන්දිරයේදී නඩු තීන්දුව දුන්න ආකාරය. බිම්බා කියලා කෙනෙක් හිටියා. මැති ඇමතුවරු හිටියා. ඒ මැති ඇමතුවරු තමයි තීන්දුව කරුවේ අද ගන්නවද කියලා. ඒක සනාථ වෙන්නේ රංජන් රාමනායකගේ හඬපටවල. සානි අබේසේකරත් එක්ක කතා කරගත්තද? FCID ගේ DIGත් එක්ක කතා කරපු දේ. ඇයි ඒවා දිහා බලන්නේ නැත්තේ අහන්නේ නැත්තේ? ඉතින් යුක්තිය පසඳලීමේ අයිතිය සඳහා ගත්තම ඒ ගරු අධිකරණයේ ගරු විනිසුරුවරියක් දුමින්ද සිල්වා සඳහා දුන්න නඩු තීන්දුව පිළිබඳ කතිකාවක් තියෙනවනේ. ඉතින් ඒ ගැන තීන්දුවක් ගන්නෙ නැත්තේ ඇයි කියන එක නම් මටත් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් යුක්තිය කාටත් එක නම් ඒ කාර්යය කරන්න ඕනේ. ඒ වගේම විමල් වීරවංශ ඇමතිවරයාට, උදේ ගම්මන්පිල ඇමතිවරයාට නඩු ගොනු කරලා හිරේ විලංගුවේ දැම්මා. ඒවා සහතික කරන්න ඕනේ. නඩු නිමිති නැත්තම් එක පාර්ශවකින් නඩු අහනවා, එක පාර්ශවකින් කියනවා, සැකකරුවන් හැටියට නැත්තම් හිරගත කරනවා. ඊට පස්සේ නඩුවේ පාර්ශවයේදී අපිට කරුණු තියෙනවනේ කියන්නේ. කියපුවම නිදොස් කොට නිදාස් කරපුවම ආණ්ඩුවේ බලපෑමක් කියලා කියනවනම් ඒක වැරදි. ඒ නිසා පැහැදිලිව රංජන් රාමනායකගේ ඒ හඬපට ටික අධ්‍යයනය කරගත්තම රටේ ජනතාවට සමස්ත ජනතාවට තේරුම් කරගන්න පුළුවන්. ශානි අබේසේකර කියන්නේ දඩ බල්ලෙක් කියලා අපි එදා කිව්වා. ශානි අබේසේකරට රනිල් වික්‍රමසිංහල බාර දුන්නේ මේ රටේ බුද්ධ්‍යංශ රණවිරුව දඩයම් කරන්න. ඒ න්‍යාය පත්‍රයට අනුව තමයි ශානි අබේසේකර සහකාර පොලිස් අධිකාරිවරයෙක් බවට පත් වෙලා ඉඳලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරය දක්වා ඌ ඔසවා තබන්නේ. ප්‍රොමෝෂන් පිට ප්‍රොමෝෂන් අරගෙන ශානි අබේසේකර අද ඔතෙන්ට යන්නේ වික්‍රමසිංහ මහත්තයට ඕන කරන දඩයම් බල්ලාගේ කාර්යය ශානි අබේසේකර ඉතා මැනමින් ඉෂ්ට කරපු හින්දා. මේ ශානි අබේසේකරලා දිගින් දිගටම සාජන් ප්‍රේමතිලක, උප පොලිස් පරීක්ෂක තිසේරා, උප පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්ප සිල්වා මේ අය ඒ බුද්ධ්‍යංශ රණවිරුවන්ගේ ගෙවල් වලට ගිහිලා බිරින්දෑවරුන්ට පවා බලපෑම් කරලා අභූත චෝදනා බොරු බී වාර්තා දාලා ඒ කරපු අපරාධෙට ශානි අබේසේකර ඉන්න ඕන මහවුලු ගෙදර අච්චු ලබපු හිරකරුවෙක් හැටියට. ශානි අබේසේකර උසස්වීම් වරදාන වරප්‍රසාද පතා මේ කරපු අපරාධයට කඩිනමින් දඬුවම් දෙන්න ඕනේ. නමුත් ආණ්ඩුව ඒක බාර දීලා තියෙනවා නීති ශාස්ත්‍රයේ. පුරාවිද්‍යා නීති සමාලෝචනය කර පුරාවස්තු විනාශ කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපේ රටේ ජාතික උරුමයන් කියන ඒවා විනාශ කිරීමේ කිසියම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද කියන සැකය අපිට තියෙනවා. හැබැයි අපේ උරුමයන් වළංගු වෙන්නේ නැහැ අනාගතයට සෙල්ලිපි මිරිස්ගල් වලට පාවිච්චි කරනවා නම්, ඒ මත ගෙවල් හදනවා නම්. සමහර අය හිතනවා මේ තියෙන පුරාවස්තු ටික විනාශ කරාම ඒ අයිතිය එනවයි කියලා ඒ ප්‍රදේශයේ ඒ ජාතියට හෝ යාගමට. ඒක වැරදි අන්තවාදී සංකල්පයක්. මේවට තවදුරටත් ඉඩ දෙන්න බෑ මේ රටේ. ඒ අනුව පුරාවිද්‍යාව නීතිය නැවත සමාලෝචනයකට භාජනය කරලා මේ පුරා වස්තුන් විනාශ කරන අයට දැඩි දඬුවම් ලීමේ වැඩපිළිවෙලකට අපි යන්නට ඕනේ. ඔබේ දරුවාගේ අනාගතයයි මේ විනාශ කරන්නේ. ඒ හින්දා බොහොම ගෞරවයෙන් මම වැඳලා ඉල්ලනවා. මේ පුරා වස්තු විනාශ කරන කණ්ඩායම් වලින් කරුණා කරලා මේ දේ කරන්න එපා. මේ පුරාවස්තු තියෙන භූමි වලින් ඉවත් වෙන්න. ඉවත් කරන්න ඉස්සෙල්ලා
පුරාවස්තු භූමි වලට යම්කිසි අකටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒකට අවශ්‍ය කරන පිළිතුරු දෙන්නත් අපි පැකිලෙන්නේ නැහැ. පුරාවස්තු ගැන පිළිගරම් කරන්නේ මාධ්‍ය ආයතන වලින් විතරයි. මම පිළිගන්නවා. අපි ඒකෙන් වෙනස් වෙනවා. වගකීම පැහැර හරිනවා නම් නිලධාරීන්ට දඩුවම් දෙන්නත් පැකිලෙන්නේ නැහැ. දැන් අමතුමනේ හිරු CIA අනාවරණය පස්සේ තමයි උඩු මහා විහාරයට ආරක්ෂක ලේකම්තුමා ගිහිල්ලා බලලා තමයි මේකට කටයුතු දෙන්නේ. දැන් දෙවනකල පුදුකිපට ඒ සංසිද්ධියම වෙනවා. මේ හිරු CIA හරහා තමයි ඒක රටට හෙළිදරව් කරන්නේ. එහෙම යනකොට මොකද්ද මේකේ නීතියක් කියන දෙයක් නීතියක් තිබුණට නීතිය ක්‍රියාත්මක නැහැ. අන්නේ ක්‍රියාත්මක තැනට ගේන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. අනතෙන් ලොකු බලයක් තියෙනවා අපිට. ඒ බලය පාවිච්චි කරන්න අපි සූදානම් දැන්. ඔබතුමා එහෙම කතා කරනකොට ඔබතුමාට ඉහළින් බලපෑමක් එල්ල වෙයිද? මම දන්නේ. ওই ප්‍රශ්නේ හැමදාම අහනවා. මම කතා කරන විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර ගැන. ඒ වගේම සමහර අන්තවාදී කොටස් ඉන්නවා. මේ ප්‍රදේශවල දෙවනක ලෙවැනි සිද්ධියක් මුස්ලිම් ජනතාව වගේම සිංහල මිනිස්සුත් අල්ලලා. ඒවට ඉඩ දෙන්න බෑ. බැරි වෙලා හරි දේශපාලනඥයෙක් මේ දේවල් වල ඉන්නවා කියලා ඔප්පුනොත් නීතිය හැමෝටම පොදුයි. අපි හිතාගෙන ඉන්න තමයි නමුත් අපිට පුරාවිද්‍යා යටතේ මේ අමාත්‍යාංශය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී තනතුර ඒවා අදාළ නැත. විසුණු වහන්සේලා මේකට ලොකු මතයක් ඉන්නවා පළාත් සභාව අවශ්‍ය නැහැ කියන්නේ. පෞද්ගලිකව මමත් කියන්නේ පළාත් සභාව අනවශ්‍යයි. ඔබතුමා පාසලයි ඉන්නේ. ඒකින්දනේ මං කියන්නේ. ඒ අවශ්‍ය නැහැ කියලා. ඒ කාලේ ඒක දෙවුම් දෙන්න. ඒ දැරිච්චින්ද තමයි මං ඉතින් එළියට ආවේ. වැඩක් නැහැ. මිනිස්සුන් පීඩාවට පත් කරන්නේද ඒ ආයතනය හෝ ඒ අංශය හෝ මේ රටට අනවශ්‍යය. පාර්ලිමේන්තුවද හැසිරෙන්නේ ඒ ආකාරයෙන්ද එසේනම් පාර්ලිමේන්තුවද අනවශ්‍යය. පළාත් සභාව විතරක් නෙමෙයි. ඔව්. එසේ අනවශ්‍යයි කියලා ඔබතුමාට හැඟී කියලා තියෙනවා. සමහර වෙලාවල් වලට හැඟුණා සමහර වෙලාවල් වලට නෑ. මම තාමත් සැකේ වාසිය දෙනවා මේ පාර්ලිමේන්තු ක්‍රමයට. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා අද කැඳවා තිබුණේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන්. ඒ ඔහු අවස්ථා ගණනාවකදී සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු සමග සබඳතා පවත්වා ඇති බවට මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත්ව තිබීම හේතුවෙන්. සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු සමග සබඳතා පවත්වා ඇති බවට ජනාධිපති කොමිසමට ඉදිරිපත්ව තිබූ සාක්ෂි විමර්ශනය සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් කොමිසම හමුවට කැඳවා තිබුණා. රිෂාඩ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ සහ මාධ්‍ය ලේකම්වරයා විදියට කවුද කටයුතු කළේ? මම තමයි ස්වාමීනී කටයුතු කළේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබ දනුවත්ද? ඔව් මම ඒක ටීවී එකෙන් තමයි දැනගත්තේ. සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වූ ඉන්ෂාෆ් අහමඩ් ඔබ හඳුනනවද? ඔව් මම ඒක ටීවී එකෙන් දැක්කේ. ඉන්ෂාෆ් අහමඩ් විවාහ වී සිටියේ කහ සමගද? මගේ දුරින් ඥාතිවරයෙක් වන අලවුදීන් කියන පුද්ගලයාගේ දියණිය සමග තමයි ඔහු විවාහ වෙලා සිටියේ. මමත් විවාහ මංගල උත්සවයට සහභාගී වුණා. එතනදී තමයි මම ඉන්ෂාෆ් පළමු වරට දැනගත්තේ. ඔහුගේ විවාහයෙන් පසු ඔබ ඔහු සමග දුරකථනයෙන් සම්බන්ධ වී තිබෙනවද? ඔව්. හැබැයි මිතුරෙක් ලෙස නම් ඔහුව ළඟින් ආශ්‍රය කළේ නැහැ. ඉන්ෂාෆ් මොනවද කළ ව්‍යාපාර? මම මුලින්ම දැනගෙන සිටියේ ඔහු කුළුබඩු ව්‍යාපාරයක් කරනවා කියලා. නමුත් පසුව මම දැනගත්තා ඔහු තඹ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනවා කියලා. පස්සේ දවසක ඉන්ෂාෆ් අහමඩ් මාහට අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුම් ලබා දුන්නා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සමග සම්බන්ධ වෙන්න වෙලාවක් අවශ්‍ය බව පවසමින්. නමුත් මම ඒ බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට පැවසූ අවස්ථාවේදී ඔහු එය ප්‍රතික්ෂේප කළා. මම ඒ බව ඉන්ෂාෆ් අහමඩ්ට කිව්වා. ඔබේ සහෝදර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සාක්ෂි ලබා දෙමින් සඳහන් කරලා තියෙනවා අහමඩ් 2017 වසරේදී ඔහුට දුරකථනයෙන් කතා කරලා තියෙනවා කියලා. අහමඩ් ගාව රිෂාඩ් බදියුදීන්ගේ දුරකථන අංකය තිබුණා නම් ඇයි වෙලාවක් වෙන් කරගන්න ඔබට ඔහු කතා කළේ? ඒක ඉතින් එයා තමයි දන්නේ. ඉදිරිපත් වෙති ප්‍රකාශවල සඳහන් වෙනවා 2015 වසරෙන් පසු ඔබ අමාත්‍යාංශයේ කිසිදු තනතුරක් දැරුවේ නැහැ කියලා. ඉන්ෂාෆ් අහමඩ් මට කියලා තිබුණා ඔහුගේ තඹ කර්මාන්ත ශාලාවේ අපනයන කටයුතු රජය විසින් අහෝසි කරලා තියෙනවා කියලා. ඉතින් ඒ ගැන විමසන්න සහ ඒ ගැන අවස්ථාව උදා කරගන්න එවකට කර්මාන්ත අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන් සමග සම්බන්ධ වෙන්න උත්සාහ කළා. ඉතින් මම අතරමැදිකරුවෙක් වුණා. නැතුව වෙන සම්බන්ධතාවක් මට ඔහු සමග තිබුණේ නැහැ. අනික මම ඇමතිතුමාගේ සහෝදරයානේ. මහජනතාව එන දවස්වලට මම යනවා මගේ සහෝදරයාගේ කැතනම විනාශ වෙනවා නම් ඒව නැති කරන්න. අර මගුල් ගෙදරින් පස්සේ ඔබට ඉන්ෂාෆ් හමුවන්නේ 2017 වසරේදී අමාත්‍යාංශයේදීද? නැහැ ස්වාමීනි. ඊට කලින් මට අවස්ථා දෙක තුනකදී ඉන්ෂාෆ් හමු වෙලා තියෙනවා. හැබැයි 2019 වසරේදී මම ඔහුව දැක්කේ දීර්ඝ කාලයකින්. මම ඔහුව හඳුනාගත්තා. ඔහුත් මාව හඳුනාගත්තා. එතනදී ඔහු මට කිව්වා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඔහුට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. ඒ ගැන කතා කරන්න තමයි ඔහු ඇමතිතුමාගෙන් වෙලාවක් කිල්ලුවෙත් කිව්වා. ඇයි ඇමතිතුමා ඔහුට වෙලාවක් ලබා නොදෙන්නේ කියලා ඔහු මගෙන් ඇහුවා. මම ඉතින් එතකොට හේතුව පැහැදිලි කළා. මට එතකොට ඉන්ෂාෆ් අනිත් පැත්තට කිව්වා ඔහුගේ සහෝදරයා
එයාට විරුද්ධව මම නඩුවක් දානවා කියලා. අනික ඉන්ෂාෆ් මගේ දුරකථන අංකය කොහොම ගත්තද කොහෙන් ගත්තද කියලා මම දන්නේ නැහැ ස්වාමීනි. සාක්ෂිකරු මම ඔබට යෝජනා කරනවා දැනට ඉදිරිපත්ව ඇති සාක්ෂි අනුව සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වූ ඉන්ෂාෆ් අහමඩ් ඔබ සමග ඉතාමත් සමීපව හොඳ මිතුරෙක් ලෙස ඇසුරු කරලා තියෙනවා කියලා. මම ගොඩක් ළඟින් ඔහු ආශ්‍රය කළා නැහැ. අලවුදීන්ගේ බෑන නිසා තමයි මම කතා කළේ. අනික මම දැනගෙන හිටියේ නැහැ ඔහුට තිබෙන තඹ කර්මාන්තශාලාව කොහෙද තිබුණේ කියලාවත්. LTT යුද්ධ සමයෙන් පසු ඔබ පුත්තල්ම ප්‍රදේශයේ අනාථ කඳවුරුවලනේ රැඳී සිටියේ. එවැනි ඉතිහාසයක් තිබෙන ඔබලා ඉතා කෙටි කාලයක් තුළ කොහොමද මෙතරම් දියුණු වුණේ? මම එකපාරට දියුණු වුණේ නැහැ ස්වාමීනි. අවුරුදු 20ක් 25ක් විතර රැකියාවක් කරලා තමයි මේ තත්ත්වයට ආවේ. මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව සොයාගත් කඩු තනකොළ කැපීමට යොදාගත් ඒවා බවට ප්‍රකාශ කළේ තමන් කැත්ත සහ කඩු අතර වෙනස වටහා නොගැනීමෙන් බව හිටපු මුස්ලිම් කටයුතු අමාත්‍ය MHA හලිම් මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවා. දැන් සමහර පල්ලි දැන් බොහෝ පල්ලි අපි පිටුවල තියෙන්නේ ඒ වටේම තියෙන සුසාන භූමි නේද? දැන් ඒවා සමහරට කැලේ වදින ඒ වගේ තියෙනවා. ඒවට එහෙම සම උපකරණ පාවිච්චි කරනවා. ඒ වෙන්නත් පුළුවන්. මම මේක මම මැදහත් වුන්නේ නැහැ. මම ඇහුවත් නැහැ. මේකට අපි දැනගෙන හිටියෙත් නැහැ. සේනා දළඹුවන් මර්ධනය කිරීම සඳහා ඇමරිකාවෙන් ආනයනය කළ MTV නම් වෛරසය ඉදිරි දින කිහිපය තුළ බෙදා හරින බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය WMW වීරකෝන් මහතා පවසනවා. කෙසේ වෙතත් ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ දළඹු ඌදිරෙන් සිදු වූ වගා හානි සඳහා කිසියම් වන්දි මුදලක් ලබා දෙන ලෙසයි. 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී ප්‍රථම වරට මෙරටින් සේනා දළඹු ව්‍යාප්තිය හඳුනා ගැනුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලෑපත්තුව හා අම්පාර දිස්ත්‍රික්කයේ මහ ඕයන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්. දින කිහිපයක සිට යලි ව්‍යාප්ත වෙමින් සිටින මෙම දළඹුවන් අද දිනේද තවත් ප්‍රදේශ කිහිපයකම ව්‍යාප්තව තිබුණේ මෙලෙසින්. ඒ අනුව දකුණු පළාතරද ව්‍යාප්ත වී ඇති මෙම දළඹු ඌදුරෙන් වලස්මුල්ල මිද්දෙනිය හෙල්වල ප්‍රදේශයේ බඩේරුඟ වගාවකට හානි සිදුව තිබූ අයුරුයි මේ. සේනා දළඹු ආක්‍රමණයට ලක්ව ඇති අනුරාධපුර ගම්මිරිස්ගස්වැව ප්‍රදේශයේ ගම්මාන කිහිපයක වගාවන් නිරීක්ෂණයට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ එක්වුණා. අමාත්‍යවරයා එම අවස්ථාවේදීම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය WMW වීරකෝන් මහතා දුරකථන ඔස්සේ සම්බන්ධ කරගත් අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ දළඹු ව්‍යාප්තිය බහුලව සිදුවන ප්‍රදේශ සඳහා ආණ්ඩුවේ මැදිහත් වීමෙන් දළඹු මර්ධනයට කටයුතු සිදු කරන බවයි. මේ අතර බලංගොඩ ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක බලකාය විසින් වගා කර ඇති අක්කර 6ක බඩේරුඟ වගාවට පෙන්ම පොළොන්නරුව අරලගංවිල කජුවත්ත ප්‍රදේශයේ බඩේරුඟ වගාවටද සේනා දළඹුවන් හානි කර තිබුණේ මෙලෙසයි. අඩුම ගානේ ගොවිජන් සේවාවයෙන් ඇවිල්ලා මේක බලලා මේ පිළිබඳ වටිනාකම 탁සේරු කළා මේ විනාශ කරන්න හරි කියලා නැත්තම් ගිනි තියන්න කියලා හරි අපිව දැනුවත් කරනවා නම් මේ වගාවල් ටිකයි අර අපි වටේ අවට තියෙන වගාවල් ටිකේ ආරක්ෂාව හරි තහවුරු වුණා. වේදන්කොළ තියෙන ඒක අපිට වන්දි මුදලක් හරි නැත්තම් ඒකට හරි ආකාර නිදි පිළිතුරක් හරි අපිට ලබා දෙන්න. උහන බණ්ඩාරදුව ප්‍රදේශයේ බඩේරුඟ වගාවට මෙන්ම රටකජු වගාවටද සේනා දළඹු ඌදුර බලපා ඇති අතර ගොවීන් විවිධ ක්‍රම අත්දා බැලුව දේවා සියල්ල අසාර්ථක වී තිබෙනවා. මේවා මේ සේරම මේ සේනා දළඹුගෙන් හානි වෙලා තියෙන්නේ. ගහන්න තියෙන බෙහෙත් සියලුම දේවල් ගහලා දැන් මිනිස්සු විනාශයට පත් කරලා ඉවරයි. ඊට පස්සේ මොන පක්ෂකින්වත් ඡන්දයක් ඉල්ලගෙන මේ ගමන නාවට ගන්න ආවොත් අපිට ගන්න වෙන්නේ කතිර වෙනුවට උදැල්ල තමයි අතට. මේ අතර සේනා දළඹු ව්‍යාප්තිය මර්ධනය කිරීමට මෙරට ගොවීන්ට වන්දි ලබා දීමටද කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඊයේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් අම්පාර මොනරාගල කියන දිස්ත්‍රික්කවලට ගිහිල්ලා තියෙනවා. ඒවට අවශ්‍ය සියලුම බෙහෙත් ඔක්කොම ලබා දීලා තියෙනවා. අද වෙනකොට අධ්‍යක්ෂ ජනරාල්තුමා ඉන්නේ අම්පාර දිස්ත්‍රික්කේ. අපි මේක සම්පූර්ණයෙන් පාලනය කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. යම් ගොවියෙකුට අසාධාරණයක් වුණා නම් ඔවුන්ට වන්දි ලබා දෙන්නත් අපි අවශ්‍ය කටයුතු කරනවා. මේ අතර අප කළ විමසීමකදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය WMW වීරකෝන් මහතා සඳහන් කළේ සේනා දළඹුව මර්ධනය කිරීම සඳහා ඇමරිකාවෙන් ආනයනය කළ MTV නම් වෛරසය ඉදිරි දින කිහිපය තුළදී බෙදා හැරීමට කටයුතු කරන බවයි. මීට වසර එකහමාරකට පෙර ගෙන්වූ එම වෛරසය සාර්ථක ප්‍රතිඵල පෙන්වීම හේතුවෙන් දැනට වැඩි බලපෑමක් එල්ල වී ඇති අම්පාර මොනරාගල සහ අනුරාධපුර යන ප්‍රදේශවල ගොවීන්ට ඒ බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවද වීරකෝන් මහතා සඳහන් කළා. ලොව පුරා Google සේවා අද පස්වරුවේ සුළු වේලාවකට බිඳ වැටුණා. ඒ අනුව YouTube, Gmail, Google Drive සහ Android මෙවලම් කිහිපයක් බිඳ වැටුණු අතර ඊට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු.
පසුගියදා වාර්තා වූ රත්ගම කටුදම්පේ පොල්ගස්තුව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝග්‍යව වැඩ විසූ වෙදෙස් හිමිනමගේ අභිරහස් අපවත්වීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ආයතන 8කට අයත් නිලධාරීන් 100කට වැඩි පිරිසක් අද දිනේ රත්ගම කලපු තීරයේදී සෝදිසි මෙහෙයුමක් දියත් කළා. ලොකුලුණු ආනයනය කරන මුවාවෙන් මෙරටට ගෙන්වා තිබූ කහ කිලෝග්‍රෑම් 25000ක් රේගු නිලධාරීන් විසින් සොයාගත් අතර ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ එම කහ තොගේ වටිනාකම රුපියල් මිලියන 19ක් බවයි. මේ අතර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් 2.74 ලක්ෂයක් වටිනා කහ කිලෝග්‍රෑම් 4300ක් සහ එනසල් කිලෝග්‍රෑම් 80ක් කැබ්‍රතයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙක් මන්නාරම පේසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි. ජපානයේ සිට කෝටිපති ජපාන් තරුණියක පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයා නිරෝධායනය අවසන් වීමෙන් පසු අද මීගමුව අධිකරණය වෙත රැගෙන ආ අතර පසුව ඔහු අප කොන්දේසි මත නිදහස් කෙරුණා. අම්පාර නගර සභාවේ අයවැය දෙවන වර කියවීම සම්මත කර ගැනීම සභාපතිවරයා විසින් ඡන්ද විමසීමකින් තොරව සිදු කළ බවට චෝදනා කරමින් නගර සභා පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හටගත්තා. සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන මන්නා රමේෂ් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී T56 වර්ගයේ ජී බෝම්බයක්, මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, විදේශ රටක නිෂ්පාදිත ජීවත් බෝම්බයක් සහ කඩු දෙකක් ද හමුව තිබෙනවා. රට වටා හිරු ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට පෙරලිකාර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ ප්‍රබල කොලම්බෝ කිංස් කණ්ඩායම තියුණු සටනකින් අනතුරුව කඩලු දෙකකින් පරාජය කරමින් මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් කොලම්බෝ කිංස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 150ක් පමණයි. ග්ලැඩියේටර්ස් පිළිතුරු ඉනිම අතරතුර රසල්, මැතිව්ස්, කායිස් අහමද් සහ උදාන ආබාධයන්ට වරින් වර ගොදුරු වී පිටින් ඉවත් වීම හේතුවෙන් කොලම්බෝ කණ්ඩායමට පන්දුවයන්න් සොයා ගැනීමේ අර්බුදයකටත් මුහුණ දෙන්නට සිදු වුණා. 19 වෙනි පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා ආබාධයකට ලක්ව සිටි ඉසුරු උදාන කැඳවා සිටියත් එම අවස්ථාව වන විට ඔහු ආබාධය නිසා විනාඩි 6කට වඩා වැඩි කාලයක් පිටින් ඉවත්ව සිටීම හේතුවෙන් උදානට පන්දු යැවිය නොහැකි බව විනිසුරුවරුන් දන්වා සිටියා. ඒ අනුව 19 වැනි පන්දුවාරයේ තික්ෂිලද සිල්වා ක්‍රියාත්මක කළ අතර අවසන් පන්දුවාරයේ වන විටත් ඉසුරු උදාන යලි පිටියට පැමිණ නියමිත කාලය සම්පූර්ණ නොකිරීම හේතුවෙන් කොළඹ ක්‍රීඩකයන් එම කාලය සම්පූර්ණ කිරීම සඳහා කල්මැරු අයුරුීමේ අවසන් පන්දුවාරයට ලකුණු 15ක ඉලක්කයක් ග්ලැඩියේටර්ස්ට හිමි වෙද්දී ධනංජය ලක්ෂාන් මුල් පන්දු 4ට ලකුණු 11ක් උදුරා ගත්තා. Sander can or Sander can't. අවසන් පන්දු දෙකට ලකුණු 4ක් අවශ්‍යව තිබූ මොහොතේ ඒ වන විට එකදු හෝ පන්දුවකට මුහුණ නොදී සිටි ලක්ෂාන් සඳකැන් අවසන් පන්දුවාරයේ 5 වෙනි පන්දුවට 4 පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කළේ මෙලෙසින්. ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 19යි පන්දු 5කදී කඩලු 8ක් දැවී ලකුණු 151ක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය මේ වන විට ජැෆ්නා ස්ටෑලියන්ස් සහ දඹුල්ල වයිකින්ස් අතර සූරිවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. පළමුව පන්දුර පහර දෙන ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 84ක් ලබා සිටිනවා. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. පැත්ත නොගත අත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු. රාත්‍රී 9:55ට. ආයිබෝවන්.